හොය මුල් කරගෙන තමන්ගේ ජීවිතයේ ඒ සඳහා කටයුතු කරන්න උත්සාහ කරන මොහොතේ මේසා වටිනා උත්මයෙක් ලෝකේ පහළ වුණේ. ඉතින් ඒ උත්මයාගේ ගුණයන් අපි සිහිපත් කරමු. ඔබ අද බුද්ධානුස්සතියක් කරනවා කියලා ගොඩාක් වෙලාවට අපි කරන්නේ වචන ටිකක් කියවන එකක් නෙවෙයි. එහෙම නැත්නම් අපි තවත් මොනවා හරි හිතන්නේ. ඒිට එහා ගියපු බුදුරන් වහන්සේගේ වැදගත්කම වටිනාකම ඒ කියන්නේ අපිට අප්‍රමාදී විය යුතු විදිහට ඒ උත්මයාගේ අසාමාන්‍යකම ප්‍රකට වෙන විදිහට අපි පැය භාගික කාලයක් බුද්ධානුස්සතියක් කරමු. ඉතින් ඔබ මම කියන කාරණා හොඳට හිතන්න. හොඳට ඒ පිළිබඳව කල්පනා කරන්න. ඒ බුදුරන් වහන්සේගේ ස්වභාවය ගැන මෙවැනි කෙනෙක් නෙමෙයි බුදුරජාන් වහන්සේ කියලා. අන්න එතකොට තමයි සැබෑම බුද්ධානුස්සතිය අනුස්සතියක් නේ. වචන අනුස්සතියක් නෙමෙයි. වචන සිහිකිරිල්ලක් නෙමෙයි. ගුණය ප්‍රකට වෙන්නට. කාගේ ගුණයද? සිද්ධාර්ථ ගෞතම තාපසයාගේ ගුණය නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ගුණය. බුදුරජාන් වහන්සේ කියන්නේ ධර්මයත් එක්ක හම්බෙන උත්මයා. අන්නේ ගුණය සිහි කරන්නට ඕන. ඉතින් ඒ නිසා මම කියන විදිහට ඔබ හිතන්න ඒ සිහි කිරීම සඳහා බුදුරජාන් වහන්සේ. හොඳයි පින්වතුනි. ඔබ මේ විදිහට හොඳට සිහි කරන්න මේ බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණාව. පින්වතුනි මේ ලෝකේ ඉන්නවා විවිධාකාර හැකියාවන් තියෙන මිනිස්සු. අසාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඒ කෙනාට තේරෙන විදිහට ඒ ගුණවත් බවත් එක්ක ලෝකේ යහපත් මිනිස්සුන්ට හොඳ වැඩපිළිවෙළවල් පෙන්වලා දෙනවා. එතකොට මේ වැඩපිළිවෙළවල් එක්ක යොමු වෙන මිනිසුන් එයාලගේ ජීවිතයට යහපතක් ඇති කර ගන්නවා. එවැනි කෙනෙක් තමයි ඒ අසාමාන්‍ය හැකියාවක් යුතු කෙනෙක් තමයි බෝධිසත්වයෙක් කියලා කියන්නේ. ඒ බෝධිසත්වයෙකුටත් තියෙනවා මේ ලෝකේ අන්‍ය වූ අයට වඩා ලෝකේ අන්‍ය විමුක්තිකාමීන්ටත් වඩා ලොකු හැකියාවක්. අපගේ සිද්ධාර්ථ කුමාරයා ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ශ්‍රේෂ්ඨ විමුක්තිකාමීන් කරා යමු වෙලා ඒ ඇත්ත වූ යහපත් වැඩපිළිවෙළවල් හුරු කරා. ඒ අය පෙන්වුව ප්‍රතිපදාවන් ලේසියෙන් කෙනෙකුට හුරු කරන්න අමාරුයි. ඒ අයත් හුරු කරගත්තේ බොහෝ කාලයක් තපස් රැකලා. නමුත් මේ තරුණ වයසේ ඉන්න බෝධිසත්වයන්ට ලෝකේ අන්‍යයටත් ඊටාම අසීරුවෙන් පුරුදු කරන්න පුළුවන් වෙච්ච ඊටාම දුෂ්කර ප්‍රතිපදා ඊටා ඉක්මනින් හුරු කරා. හුරු කරා විතරක් නෙමෙයි. ඒ ප්‍රතිපදා තුළ විමුක්තියක් නැහැ. ඒ ප්‍රතිපදා තුළ සැබෑම සැනසෙල්ලක් නැහැ. මෙන්න මේ කාරණාවත් තේරුම් ගන්න පුළුවන් වුණා. කාටද? ඒ බෝධිසත්වයන්ට. ඒ කියන්නේ අසාමාන්‍ය ප්‍රතිපදාවක් වුණ ඒ සමාපatti භුක්ති විඳිමි. ඒ සමාපatti තුලත් නිදහස් වීමක් නැති බව අත්දකින්න තරම් ඒ බෝධිසත්වයන්ට කොච්චර හැකියාවක් තිබිලා තියෙනවද? අසාමාන්‍ය හැකියාවක් තිබිලා තියෙනවා. මේ හැකියාවෙන් යුක්ත බෝධිසත්වයෝ
ඒ සියලුම දේවල් අතහැරලා ලෝකේ තවත් ප්‍රතිපදා තියනවද විමුක්තියක් හොයන්න කියලා හෙව්වා. දුෂ්කර ක්‍රියාව ගැන අහලා තිබ්බා. මේ ලෝකයේ කෙනෙකුට කරන්න බැරි විදිහට දුෂ්කර ක්‍රියා කරා. ඒ විදිය දුෂ්කර ක්‍රියාවක් කිසි කෙනෙක් කරලා නැහැ. අසාමාන්‍ය දුෂ්කර ක්‍රියා කළා. නමුත් බෝධිසත්වයන්ට තේරුණා කය කොපමණ දුර්වල වුණත් වැටහීමක් ඇති වුණ බෝධිසත්වයන්ට මේ තුලින් නම් විමුක්තියක් ලබන්න බෑ කියලා. දැන් කවුරුත් කියලාද? නෑ. විමුක්තිය හොයන්න ගියේ කවුරුත් කියලාද? ඒත් නෑ. ආලාරකාරාම උද්දකරාම පුත්තගේ ලැබපු සමාපatti වැරදි කිව්වේ කවුරුත් කියලාද? ඒත් නෑ. දුෂ්කර ක්‍රියා වැරදි කියලා හිතුවේ කවුරුත් කියලාද? ඒත් නෑ. මේ හිතුනේ කාටද? බුදුරජාණන් වහන්සේටද? ඒත් නෑ. මේ හිතුනේ සිද්ධාර්ථ කුමාරයාට. බුදුරජාණන් වහන්සේ ගැන හිතන එක පැත්තකින් තියලා ඒ බෝධිසත්වයන්ගේ කියාව ගැන හිතලා බලන්න. ඒ බෝධිසත්වය කොහොම කෙනින්ද කියලා හිතලා බලන්න. සාමාන්‍යයෙන් කෙනෙකුට එච්චර ගැඹුරු ධර්ම විනයක් එක්ක අසාමාන්‍ය සමාධි සමාපatti ලබනකොට තව කෙනෙක් නොකිය වැරදි කියන එක තබා කියලා වැරදි කියන එකටවත් යමු වෙන්න අමාරුයිනේ. කොහොම කෙනෙක්ද ඒ උත්තම මනුෂ්‍ය රත්නේ බෝධිසත්වයෝ කියන ඒ මනුෂ්‍ය රත්නේ. ඉතින් ඒ උත්තමයා තනියම හොයන්න පටන් ගත්තා. තනියම කල්පනා කරන්න පටන් ගත්තා. ලෝකේ ලෝකයාට ගෝචර වෙන මේ දුක මේවා ලැබෙන්නේ ඇයි කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතනකොට එහෙම කල්පනා කරන්න යමු වෙනකොට තව කෙනෙක්ගෙන් අහන්න නැතුව පුදුමි කියන්නේ යෝනිසෝ මනසිකාරය ඉපදුනානේ. තව කෙනෙක්ගෙන් අහන්න නැතුව ඉපදුනේ. පිටින් ඇහින්න නැතුව ඉපදුනේ. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ කොයි ධර්මයට අනුවද මේ මනසිකාරය? මොකද්ද හිතන්න ගන්න වැඩපිළිවෙල? මොකද්ද චින්තනීය මෙහෙවන වැඩපිළිවෙල? තමාට සහ ලෝකයට අයිති නොවන දෙයක් ඔස්සේ තනියම හිතා ගන්න බෑනේ. හිතා ගන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ ගෞතම තාපසයන් මේ ලෝකයෙන් ඈතර වෙන විදිහට විචක්ෂණශීලී බවක් ප්‍රකට වුණා. ලෝකයෙන් නික්මෙන විදිහට හිතන ස්වභාවයක් ඉස්මතු වුණා. හිතන ස්වභාවයක් මිසක් හිතලා ලැබෙන එකක් නෙමෙයි. හිතලා ලැබෙනවා නම් එතන තියෙන්නේ ආයත් ලෝකය. මේ විදිහට නුවණ ඇති වුණ බෝධිසත්වයන්ට උතුම් නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබුණා. උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. දැන් මේ ලෝකේ කාටවත් කියන්න බෑ ඒක. මේ ලෝකේ සියලු දෙනාම ඉන්නේ එක එක්කෙනාට ගෝචර වෙන දේත් එක්ක සතුටු වෙලා. සමහරු කාමයන් එක්ක ඉන්නවා. තව සමහරු රූපාදී සමාධියක ඉන්නවා. තව සමහරු අරූපාදී සමාධියක ඉන්නවා. තව සමහරු තමන් කරන යම්කිසි හික්මින වැඩපිළිවෙල එක්ක ඉන්නවා. ඒ කෙනාට හරි කියලා හිතන දේ ඒ කෙනා කටයුතු කරනවා. කොහොමනම් මේක කියන්නේද?
කොහොමනම් මේක පැහැදිලි කරන්නද? නමුත් බුදුරන් වහන්සේට පුළුවන්කම ලැබුණා ඒ දෙයට කොටු වෙලා ඉන්න අය ඒ කොටු වෙච්ච කාරණාව ඉක්මවන විදිහට හිතන්න ඕන විදියමක් කියලා දෙන්න. අසාමාන්‍ය නැද්ද? අසාමාන්‍ය උත්තරමයි. ඒක මේ ලෝකේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා හිතන්න බෑ. ඒ ලෝකයාට අයිති එකක් එක්ක නෙමෙයි. අවබෝධ කරගත්තේ තනියම. දේශනා කරන්න හිතුවේ තනියම. එතකොට මේ කොහොම හැකියාවක් ඕන වෙයිද දේශනා කරන්න? අසාමාන්‍ය හැකියාවක් ඕන. මොකද හැමෝම ඉන්නේ තම තමන්ගේ ලෝකයෙන් සතුටු වෙවි. ඒ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනකොට ඒ ජීවිතය ගත කරනකොට ඒ ජීවිතය තුළ කිසිදු විදිහකින් වංචනික බවක් ඉස්මතු වෙන්නේ නැහැ. හැම වෙලෙම සත්‍යවාදී. හැම වෙලෙම ඍජුයි. ඒ කෙනාට අවශ්‍ය විදිහට සත්‍ය පෙන්නනවා. ඉතින් මෙහිම උත්මයෙකුට සත්කාර කළ යුතුයි. බුහුමන් කළ යුතුයි. වන්දනාමාන කළ යුතුයි. පුද පූජා පැවැත්විය යුතුයි. මේ කාරණාව ගැන හිතන්න දෙයක් නෑනේ. ඒ අසාමාන්‍ය හැකියාවකින් යුක්ත උත්මයෙක් ගැන හිතන පමාවටම පුද පූජාවක් ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ වන්දනාවක් ඉස්මතු වෙන්නේ. මේ ලෝකේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ සියලුම පුද පූජාවන් ලබන්න. මේ ලෝකේ වෙන කෙනෙක් නෑ එහෙම ශ්‍රේෂ්ඨ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සුදුසු වෙන්නේ. හැම වන්දනාවක් හැම පුද පූජාවක්. ඒ කියන්නේ දැන් මේ ලෝකේ අපි හිතන්න වටිනා දෙයක් තියෙනවා කියලා, වටිනා කෙනෙක් ඉන්නවා කියලා. එවැනි කෙනෙකුටත් සත්කාර කරන එක ලෝකේ ශ්‍රේෂ්ඨයි. පුහුදුන් ලෝකේ සක්විති රජ කෙනාට බහුමාන කරන එකත් ශ්‍රේෂ්ඨයි. ඒිට එහා විමුක්තියක් හොයන කෙනෙකුට පුද පූජා කරන එකත් ශ්‍රේෂ්ඨයි. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ කොහොමද ඔක හිතන්නේ? කිසිම විදිහකින් ඒ කතා කරපු ශ්‍රේෂ්ඨත්වය වලට ලං වෙන්නේවත් නැහැ. ඒ උත්තමයන් වහන්සේගේ තියෙන ඒ අසාමාන්‍ය හැකියාව මේ ලෝකයේ හොඳයි කියලා හිතන කෙනෙකුගේ කරුණු ඒ උත්තමයන් වහන්සේගේ ගුණයෙන් කෝටියෙන් පංගුවකට තරම්වත් සමාන වෙන්නේ නැහැ. බුදුරයන් වහන්සේ පුද පූජා ලබන සුදුසු කෙනෙක්. බුදුරයන් වහන්සේ අරහං. බුදුරයන් වහන්සේ අරහං. බුදුරයන් වහන්සේ අරහං. මේ ලෝකයේ පින්වතුනි සියලු දෙනාම කරන්නේ තම තමන්ට ගෝචර වෙන කරුණ සතුටු වෙවි ඉන්න එක. ලෝකයේ මට්ටමට යමක් වැරදි කියලා හිතුනහම ඒ කාරණාවෙන් අයින් වෙන විදිහේ කරුණු හිතලා ආයෙත් යම් කිසි කාරණාවක බැහැ ගන්නවා. ওই විදිහට හැමෝම කරන්නේ වැරදි කියලා හිතන එකෙන් අයින් වෙලා තව එකක බැහැ ගන්නවා. හැම වෙලෙම කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට හොයන්න ගත්තා. ඇයි මෙහෙම වෙන්නේ? ඒකෙන්
ඒක වැරදි කියලා වෙන එකකට යොමු වෙලා අයින් වෙන්න ගියේ නෑ. හොයන්න ගත්තා. ඇයි මේ සත්‍යය උපදින්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඇයි මැරෙන්නේ? හොයන්න පටන් ගත්තා. පිරිසිදු හොයන්න පටන් ගත්තා. හොඳින්ම හොයන්න පටන් ගත්තා. හොයන්න පටන් ගන්න තැනදී යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒ ලැබෙන කාරණාවේ අනිත් සියලු දෙනාම රිංග ගන්නවා. පින්වතුනි බුදුරයන් වහන්සේ මෙහෙම හොයාගෙන යනකොට බුදුරයන් වහන්සේ මෝඩකම නිසා වැරැද්දක් නිසා කියන නුවණකින් මේ දුක හැදෙන්නේ කියලා අවබෝධ කරගත්තා. එතකොට දුර වෙන්න ඕන නැත්තේ මොකද්ද? කරුණක්ද? නැහැ වැරද්ද. ඒ වැරද්ද දුරු විය යුතුයි කියන නුවණක් ඇති වුණා. කල යුත්තේ මොකද්ද? කල යුත්තේ ඒ වැරද්ද හම් වෙන විදිහට වැරද්ද ඉක්මවන විදිහට චින්තනයේ මෙහෙවෙන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ දකින්න විදිහට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල පුරුදු වුණා. ඒ වැඩපිළිවෙල යෙදුණා. ඒ වැඩපිළිවෙල භාවිතා වුණා. බුදුරයන් වහන්සේ තව කාගෙන්වත් අහන්නෙත් නැතුව කිසිම කෙනෙකුගේ උපකාරයකින් නැතුව මේ විදිහට පිරිසිදු හොයන දුක පිරිසිදු හැවීමේ කෘත්‍ය පිරිසිදු හොයලා ඉවර වීම අඥානකම ප්‍රහාණය වීම අඥානකන ප්‍රහාණය විලා ඥානීය ඇතිවීම අඥානක ප්‍රහාණය වෙන ඥානීය ඇති වෙන වැඩපිළිවෙලක් හුරු කිරීම කිසි කෙනෙකුගෙන් අහන්න නැතුව ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ කවදාවත් නොසිතුණු දෙයක් කාගෙන්වත් අහන්න නැතුව පෙර නොවැසූ විරෝ ඥානයකි. දැන් අපට නම් ඇහෙනවා. ඒක හිතන්න තියෙනවා. නමුත් කාගෙන්වත් ඇහිලා නැහැ. කාගෙන්වත් ඇහිලා නැතුව තියෙද්දී පෙර නොවැසූ විරෝ ඥානයක් ඇති වෙන්න. ඒ අසාමාන්‍ය නැද්ද? හිතන්න පුළුවන් ද එහෙම එකක්? කියන්නේ මේ ලෝකයට එහෙම හිතන්න පුළුවන් පදනමක් තියෙනවා. එහෙම පදනමක් නැහැනේ හිතන්න. බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්දයි. බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්දයි. බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්දයි. පින්වතුනි මේ ලෝකේ එක එක දේවල් හොයාගත් අය එක එක විමුක්තිකාමී වැඩපිළිවෙළ අනුගමනය කරපු අය තමන් විමුක්තියේ ඉන්නකොට නම් සමාපatti ඉන්නකොට නම් ඒකේ ඉන්නවා. උදාහරණයක් හැටියට නත්ති කිංචි කියන සමාපත්තියට යමු වුණාම නත්ති කිංචි බව අත්විඳිමින් වාසය කරනවා. නැගිට්ටාම නත්ති කිංචි බවක් එදෙනවද? නෑ. ලෝකයේත් එක්ක ඉදිලා. ඒ කියන්නේ අවබෝධයත් එක්ක වූ හැසිරීමක් එදෙනවද? ඒකටම වූ හැසිරීමක් එදෙනවද? බුදුරයන් වහන්සේගේ තිබුණේ සම්පූර්ණයෙන්ම අවබෝධයක හැසිරීමක්. සක්කාය නිරෝධ කරන වැඩපිළිවෙලක්
එක්ක පෙන්නපු ධර්මයේදී ඒ කෙනාට අවශ්‍ය වෙන විදිහට එයම තහවුරු වෙන විදිහට කතා කරන්න හැකියාව තිබුණා. එසේ නොවන්නේ නම් නිස්සද්ද වෙනවා. මේ සම්පූර්ණ ජීවිතේ ගත කරන හැම දෙයකම තිබුණේ අවබෝධයට අනු වූ හැසිරීමක්මයි. වසර 7ක් මුළුල්ලේ මාර්යා පිටිපස්සෙන් ගියා අඩුවක් හොයන්න. අල්ලගන්න. තහවුරු කරගන්න. වසඟයට ගන්න. බුදුරන් වහන්සේගේ හැසිරීමේ කිසිදු විදිහකින් වෙනසක් නැහැ. බුදුරන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. බුදුරන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. බුදුරන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. මේ විදිහේ ජීවිතයක් තියෙන විට පුදුම සුන්දරක් නැද්ද? හිතන විදිය සුන්දරයි. කතා කරන විදිය සුන්දරයි. ඇවිදින විදිය සුන්දරයි. නිස්සබ්දව ඉන්න විදිය සුන්දරයි. ඒ බුදුමුවින් පිට වෙන වචනේ සුන්දරයි. මුළු ජීවිතයේ මුළුල්ලේම තියෙන්නේ අසාමාන්‍ය සුන්දර බවක්. ඒකට ලෝකේ පෙන්වන්න උපමාවක් නැහැ. ඒ සුන්දර බව පෙන්වන්න වචනයක් නැහැ. වචනයක් නැති බව කීම විතරයි තියෙන්නේ. අප්‍රමේයයි. අනන්තයි. අප්‍රමාණයි. අසාමාන්‍යයි. ඒ සුන්දර ජීවිතේ බුදුරයන් වහන්සේ සුගත වෙනසේක. බුදුරයන් වහන්සේ සුගත වෙනසේක. බුදුරයන් වහන්සේ සුගත වෙනසේක. පින්වතුනි, මේ ලෝකයේ මිනිස්සු විවිධාකාර පරිේෂණ ලෝකේ කරනවා. ඒ ලෝකේ තියෙන දේවල් විවිධ විදියට හොයනවා. බුදුරන් වහන්සේ දැක්කේ ලෝකේ කියලා මෝඩකම් මත ගොඩනැගෙන පදනමක්. ඒ පදනම මත ගොඩනැගිච්ච ලෝකේ මිනිස්සු සියලු දෙනා ඒ කාරණා ඇත්තයි කියලා හිතාගෙන ජීවත් වෙනවා. එහෙම ඇත්තයි කියලා ජීවත් වෙන අඥාන ලෝකේ ජීවත් වෙන විදි සියල්ලක්ම ඒ දෘෂ්ටිත් එක්ක දැක්කා. හැබැයි රිංග ගැනීමක් නැහැ. නුවණක් ඇති උනේ. ඊතර වීමේ නුවණත් එක්කයි බුදුරයන් වහන්සේ ලෝකයේ ගැන දැක්කේ. ලෝකයේ තුල ඉඳගෙන ලෝකයේ නුවණක් වෙනවා කියන එක කෙසේනම් ඉදින්නද? ඔහුට නොපෙනෙන පැත්තක් තියෙනවා. ලෝකයෙන් ඈතර වෙන මාර්ගයක් අනුගමනය කරලා ලෝකයෙන් ඈතර වෙච්ච උත්මේකට අඥානකම් මත පවතින ලෝකය කොපමණ සුන්දර විදියට දකින්න පුළුවන්කමක් ඇද්ද? ලෝකයක් දැක්කා. ලෝක සමුදයක් දැක්කා. ලෝක නිරෝධයක් දැක්කා. ලෝක නිරෝධගාමිනී පටිපදාවක් දැක්කා. ලෝකයේ පිළිබඳ නුවණ ඇති වුණා.
ලෝක විදු වුණා. බුදුරයන් වහන්සේ ලෝක විදු. බුදුරයන් වහන්සේ ලෝක විදු. බුදුරයන් වහන්සේ ලෝක විදු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා එක එක්කෙනා කොටු වෙලා ඉන්න රාමුව වටහාගෙන එයාලා කොටු වෙලා ඉන්න රාමුවේ තියෙන වැරැද්ද චින්තන ශෛලියෙන් එයාලට ඉස්මතු වෙන්න ඉඩ හරවලා ඒ අයගේ නිසාරත්වය අනුව සත්‍ය වචනයේ පෙන්වන දුන්න තැනදී ඔවුන් සියලු දෙනාම බුදුරන් වහන්සේට නැමුණා. ඒක අසාමාන්‍යයි. ඊට පස්සේ ඒ බුදුරන් වහන්සේ විතරක් පෙන්නන ඒ අයට ගෝචර නොවන දෙයක් වචන වලින් පෙන්නපු දේ අනුව හිතන්න පුළුවන් වෙන විදිහ නැමීමක් දුන්නා. ඒ විදිහට හිතීම අර ධර්මයේ තුලින් ඔවුන් තුල ඉස්මතු වුණා. පුදුමේ කියන්නේ එයාලටත් පුළුවන් වුණා නිතර වෙන්න. ඒ කියන්නේ එහෙම හැකියාවක් කිසිදු විදිහකින් අద్భుත දෙයක් පෙන්ලා නෙමෙයි. ඒ කෙනා ඉන්න රාමුව ඉක්මවන විදිහේ හිතන්න ඕන වැඩ පිළිලක් දීලා. බුදුරයන් වහන්සේ තමයි ලෝකයෙන් ඈතර වන වැඩපිළිවෙලක් එක්ක මේ ලෝකයාව හික්මවන්න දක්ෂම උත්මයා. අදටත් යමෙක් ඈතර වන ප්‍රතිපදාවට අනුගත වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි ගුණයට බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි වෙනසේක. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි වෙනසේක. මෙහෙම කවුරුත් මේ ලෝකේ කොහෙවත් ඉන්නවද? දිව්‍ය ලෝකෙත් නැහැ. මනුස්ස ලෝකෙත් නැහැ. ලෝකේ සියලු දෙනාම ඉන්නේ ඉදමේව සත්‍යං මොගමඤ්ඤං. මේ ඇත්තයි අන්නේව බොරුයි. රිංගගෙන läග ගැනීම එක ඉන්න ප්‍රතිපදා පෙන්නමින් ඉන්නේ. විවිධ දේවල් වලට හිර වෙලා ඉන්නේ. විවහාරයට හිර වෙලා. හම්බ වෙන දෙයට හිර වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැමෝටම දෙවියන්ටයි මිනිසුන්ටයි එකම එක ශාස්ත්‍රවරයා මේ ලෝකේ නිදහස් වෙන මඟ පෙන්වනවා. බුදුරයන් වහන්සේ සත්තහා දේව මනුස්සානං වනසේක. සත්තහා දේව මනුස්සානං වනසේක. සත්තහා දේව මනුස්සානං වනසේක. තමන් අවබෝධ කරගත්ත ධර්මය මේ ලෝකේ ඊතර වන ධර්මය, මේ ලෝකේ වචනවලට හසු නොවන ධර්මය, මේ ලෝකේ විවහාරයට ගෝචර නොවන ධර්මය. කොටින්ම කිව්වොත් ලෝකේ කිසි කෙනෙකුට කියලා දෙන්න බැරි ධර්මය. බැරිම ධර්මය. කියලා දුන්නනේ. ඒ ලෝකේ වචන භාවිතා කරලා
ඒ ලෝකයේ වචන වලට රිංග ගන්න නැති වෙන විදිහට පද ව්‍යංජන ගලපලා තමන්ගේ අධ්‍යක්ීම් ලෝකේ වැරද්ද ඉස්මතු වෙන විදිහට කරුණු කියලා ඒ වචනෙන් භාවිතා කරලා හිතන්න දුන්නනේ. ඒක හරි පුදුමයි. ඒක හරි ආශ්චර්යයි. ඒක හරි අద్භූතයි. මේ මාර්ගයේ ඉපැද්දුවා. ඊතර වී මග ඉස්මතු කරා. ඊතර වී මග පැහැදිලි කරා. මේ කරන්න බැරි වැඩක් කරා. අදටත් ඒ අසාමාන්‍ය ගතිය එලෙසම පවතිනවා. අපට අවබෝධ කරන්න ධර්මයේ කිව්වා. වචනයකට රිංග ගන්න නැති වෙන්න මාර්ගය පෙන්නවා. ලෝකයට අයිති නැති වෙන්න ඊතර වීම ඉස්මතු කළා. අපේ රෝගෙට කොටු වෙන්නේ නැති වෙන්න හිතන්න අවස්ථාව දුන්නා. මේක අසාමාන්‍යයි. බුදුරයන් වහන්සේ බුද්ධ වෙනසේක. බුදුරයන් වහන්සේ බුද්ධ වෙනසේක. බුදුරයන් වහන්සේ බුද්ධ වෙනසේක. මේ විදිහේ හැකියාවක් තියෙන මේ විදිහේ චින්තනයක් තියෙන මේ විදිහේ ධර්මයක් පෙන්නන මෙහිම අනන්ත ගුණයන් තියෙන මේ ලෝකේ කිසි කෙනෙකුගේ මනසකට සිතවිලිය වලට හිතන ස්වභාවයට හිතලා වටහා ගන්න බැරි අසාමාන්‍ය ගුණ සමුදායක් තියෙන උත්තමය භාග්‍යවන්ත නැද්ද? භාග්‍යවන්තයි. ඒ කොච්චර වාසනාවන්තද? ඒ වාසනාවන්තකමට සීමාවක් නැහැ. ඒ වාසනාවන්තකමට ප්‍රමාණයක් නැහැ. අපමෙයයි. දිවා රාත්‍රී දෙකෙහිම බබලන උත්තමයා. බබලනවා. ඒ උත්තමයාගේ වචන වලින් ඉස්මතු කරපු ධර්මය තුලින් අපට ඒ උත්තමයා දැක ගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒ උත්තමයාගේ වචන තුලින් ඉස්මතු කරන ධර්මයට කිසි කෙනෙකුට වාදයක් කරලා ගරහලා ඛණ්ඩනය කරන්න ඉඩක් නැහැ. බුදුරන් වහන්සේගේ කිසිම කාරණාවක කිසිම දෙයක නුගුණයක් අඩුවක් වැරැද්දක් හිතන්න හිතක්වත් තිබිලා නැහැ. බුදුරන් වහන්සේ භාග්‍යවන්තයි. බුදුරන් වහන්සේ භගවා වනසේක. බුදුරන් වහන්සේ භගවා වනසේක. බුදුරන් වහන්සේ භගවා වනසේක. මේ අසාමාන්‍ය ගුණයක් ලෝකේ කාටවත් හිතලා නිම කරන්න බැරි ගුණයක්. හිතලා නිම කරන්න බැරි හැකියාවක්. හිතලා හිතා ගන්න බැරි හැකියාවක්. ඇති උත්තමේකු පෙන්නපු දහම එවැනි උත්තමයෙකු පෙන්නපු දහමට එවැනි උත්තමයෙක් පෙන්නපු දහමක් අහන්නට එවැනි උත්තමයෙක් පෙන්නපු දහමකට අනුගත වෙන්නට අපට කොපමණ හැකියාවක් තිබිය යුතු වේද? අපට කොපමණ කැපකිරීමක් තිබිය යුතු වේද? මේසා ගුණයකින් යුක්ත උත්තමයාගේ බුදුමුවින් පිට වෙන වචනයක් කොපමණ විදිහකට ආරක්ෂා කරගත යුතු වේද? කොපමණ විදිහකට ඒ සඳහා අනුගත විය යුතු වේද? ඒ නිසා
බුදුරජාණන් වහන්සේගේ මේ අනන්ත ගුණයන්ට මේ අනන්ත අප්‍රමාණ ගුණයන්ට අපි ගෞරවයක් ඇති කරන්නට ඕනේ. ඒ ධර්මයට අපි අනුගත වෙන්නට ඕනේ. මාගේ ශාස්ත්‍රු ගෞතම සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා. මාගේ ශාස්ත්‍රු ගෞතම සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මාගේ ශාස්ත්‍රු ගෞතම සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වදනන්ට ඒ ශ්‍රී සද්ධර්මයට මම নমස්කාර කරමි. ඒ උතුම් බුදු වදනට මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් බුදු වදනට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. ලෝකේ ඊතර වන ප්‍රතිපදාවට අනුගත වුණ තථාගතයන් වහන්සේගේ දහම තුලින් උපන්න ඕරස පුත්‍ර වූ තථාගත ශ්‍රාවකයන්ට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම ශ්‍රාවකයන්ට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු